මේ YouTube නාලිකාව ඔස්සේ කතා කරපු මාතෘකාවල සහ මේ ස්වභාවය වෙනසක් කරමින් අලුත් විදිහකට අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පරිදි නීතියේ පසුබිම සහ එහි ජනතාව විදිහට ඔබ ප්‍රේක්ෂක විදිහට බලන අය විදිහට නරඹන විදිහට කොහොමද නීතියට මැදිහත් විය හැක්කේ, නීතිය අපිට කොහොමද බලපාන්නේ, අපේ ජීවිතය ඇතුළේ කොහොමද අපි නීතියත් එක්ක ගනුදෙනු කරන්න කියන කාරණාව අපි ඔබට පැහැදිලි කරන්නට සූදානම්. මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව. ඇත්තටම ලංකාව මේ වෙනකොට නිතරම කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ළමයින් ලිංගිකව පාවිච්චි කිරීම. ඔබේ නිවසේ, ඔබේ අසල්වැසි නිවසේ, ඔබ දන්න තැනක, ඔබ නොදන්න තැනක බොහෝ තැන්වල මේ විදිහේ සිදුවීම් යම්කිසි විදිහකින් ඔබට අහන්න දකින්න ලැබිලා තියෙනවා. ලංකාවේ ප්‍රවෘත්ති පත්‍රවල නැත්නම් ලංකාවේ මාධ්‍ය ආයතනවල මෙහෙම කාරණා විවිධ අවස්ථාවල කතා කරනවා. අවුරුදු 15ක දැරියකව යම්කිසි ආකාරයකින් ලිංගිකව අලෙවි කරපු බව, ඒ වගේම අවුරුදු 16ක තරුණියක් නැත්නම් දරුවෙක්ව එක්තරා ප්‍රභූ නිවසකදී ලිංගික අඩන්තයට වන ලක් වූ ආකාරය, මේ සියල්ලම අපි පහුගිය කාලේදී පහුගිය සති කිහිපෙදී අහුවා. ඒ වගේම ඉතිහාසය ගත්තට පස්සේ සේයාසභූම ඝාතනය, විද්‍යා ඝාතනය, පූජනීයගේ සිදුවීම රටින් හැමතැනම වාර්තා වුණ සිදුවීම්. මේ සිදුවීම් සම්බන්ධව කොහොමද නීතිය සක්‍රියව සහභාගී විය යුත්තේ? නීතිය කොහොමද මේ සම්බන්ධව මැදිහත් වෙන්නේ? මොනවද නීතිමය පසුබිම මේ සම්බන්ධව කියන එක අපි දැනගන්න කැමතියි. ඒ සඳහා අද අපිත් එක්ක මේ කාරණා ප්‍රශ්න කිරීම සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා මාල්ෂික ජයලත් සහ ගෞරි. ඒ වගේම මේ ප්‍රශ්න සඳහා පිළිතුරු දීම සඳහා මේ නීතිමය කාරණා පැහැදිලි කිරීම සඳහා සුපුරුදු පරිදි නීතිඥ වැඩබල මහින්ද්‍රාත් චාන්දනී ජයලත් මහත්මියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මේ ලිංගික අඩන්තයට වලට ලක් වෙන දරුවන් සහ මේ කාරණා සම්බන්ධව. මාල්ෂික, අපි කතා කරමු. අපි අහමු මොකද්ද මේ සම්බන්ධව ඔබ අහන ප්‍රශ්නේ. අපි යමු මේ කතාව. ලංකාවේ අපරාධ නීතිය ඇතුලේ ප්‍රධානතම ව්‍යවස්ථාව විදිහට අපි සලකන්නේ දණ්ඩ නීති සංග්‍රහය. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ඇත්තටම ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය ශක්තිමත්ද? දණ්ඩ නීති සංග්‍රහය ගැන ඔබට මේ ආකාරයට ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය වෙන්නේ මානසික මේ පහුගිය දිනයන්වල අපේ රටේ පුවත්පත්වලත් රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍යවලත් ප්‍රධාන සිරස්තලයේ වෙච්ච මේ අවුරුදු 15ක දැරියකුත් අවුරුදු 50 60 වයස මහත්තුරු ටිකකුත් රංග දක්වපු නාටකයේ හින්දා නේද ඔබ මේක අහන්නේ මේ ප්‍රශ්නේ? ඇත්තටම ඔව්. රට කොරෝනා වසංගතයෙන් පීඩා විඳින්මින් ඉන්නවා. ඒ වගේම රටට කතා කරන්න ඕනෑතරම් මාතෘකා තියෙන කාලයක් මේක. හැබැයි ඒ කොහොම වුණත් අද වෙනකොට රටේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ මේ සිදුවීම. ඉතින් රටේ නීතිය මේ අශ්ලීල සිදුවීම් ඉදිරියේ කොයිතරම් දුරට ශක්තිමත්ද කියන කාරණය සම්බන්ධයෙන්යි අපි ඔබෙන් ප්‍රශ්න කරන්නේ. මාසික නීති පද්ධතිය ලිඛිත නීතිය හරීම ශක්තිමත්. අපේ රටේ ලිඛිත නීතිය කිසිම කෙනෙකුට ගැලවිලා යන්න බැරි විදියටයි තියෙන්නේ. දණ්ඩ නීති සංග්‍රහය තුල තියෙන මූලික නීතීන් සමාජ සෝදාපාලුවත් එක්ක මේ සාරධර්ම සෝදාපාලුවත් එක්ක යුගයට අවශ්‍ය වුණ අවස්ථාවන් වලදී මේ නීතිය සංශෝධනයට ලක් කෙරුණා. එතකොට මේ මූලික නීතිය සංශෝධනයට ලක් වෙලා අද විශේෂයෙන් 1995 අංක 22 සංශෝධිත පනතෙන් මේ ආකාරයේ වැරදි වලට ඊටාම දැඩි දඬුවම් නියම කරලා තිබෙනවා. දැන් බොහොමයක් දෙනා නොදන්නවා වෙන්න පුළුවන්. මේ නීති සංශෝධන සිද්ධ කරන්න යම් එක්තරා සිදුවීම් මේ රටේ සිද්ධ වෙච්ච බලපෑවා. එක්තරා නඩු තීන්දුවක් තියෙනවා කමල් අද්දරාරච්චි එරෙහිව ඉනෝකා ගාල්ලගේ කියන නඩු තීන්දුව. ඒ නඩුවේදී අවුරුදු 15කට අඩු දැරිවියක් තමයි ඒ ව්‍යසනයට ගොදුරුනේ. ඒ අවස්ථාවන්හිදී ව්‍යවස්ථාදායකය කටයුතු කරලා නීති සම්පාදනය කෙරුවා. ඒ නීති තුලින් ආරක්ෂා කරලා තියෙන මේ වින්දිතයින්න ඉතා හොඳින්. ඉතින් මම හිතන්නේ ලිඛිත නීතිය හොඳටම ප්‍රමාණවත්. ඒ නීතිය ක්‍රියාත්මක කර ගැනීම තමයි වැදගත් නිසි පරිදි. ඔව් ආරම්භයේදී ජීවනත් කිව්වා වගේම මාධ්‍ය තුලින් මේ ස්ත්‍රී දූෂණ පිළිබඳ ප්‍රවෘත්ති අපට ඇහෙද්දී අපේ වචන දෙකක් ඇහෙනවා. ඒ තමයි
ස්ත්‍රී දූෂණය සහ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය. මොකද්ද මේ වචන දෙකේ තේරුම? මෙහි වෙනසක් තියෙනවද? සාමාන්‍ය ජනතාව මේ පිළිබඳ දැනුවත් විය යුතුයි කියලා මම හිතනවා. කාන්තාවකට සිද්ධ වෙන මූලිකම ලිංගික ක්‍රියාකාරකම දඬුවම් සංග්‍රහය විස්තර කරන ආකාරයට ස්ත්‍රී දූෂණය. එම වරදට දඬුවම් නියම කිරීමේදී එම චෝදනාව ඔප්පුකරන කැමැත්ත කියන සාධකය තමයි ප්‍රබලතම කරුණ. අපරාධයට ලක් වූ කාන්තාවගේ කැමැත්ත කියන සාධකය consent. නමුත් 95 අංක 22 පනතට අනුව අවුරුදු 16ට අඩු දැරිවියක් මේ අතරට ලක් වුණා නම් උප්පැන්න සහතිකය ප්‍රබල සාක්ෂියක් වෙනවා. ඊට අමතරව කැමැත්ත සහිතව හෝ රහිතව යනුවෙන් තමයි නීතිය අධිකරණමය කාර්යයන්හිදී නඩුව ඔප්පු කිරීමේදී අදාළ කරගන්න කරුණ. ඉතින් ඒ අනුව ඊටාම බරපතල තත්වයක තියෙන්නේ මේට සම්බන්ධ වෙන පුද්ගලයින්ට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. මේකට දඬුවමත් හුඟක් ප්‍රබලයි. අවුරුදු 20 දක්වා කාලයක් බරපතල වැඩසහිත සිර දඬුවම් සහ දඩයන්ට යටත් වන තත්වයකට නීතිය සම්පාදනය කරලා තියෙනවා. මේ රටේ නීතිය තුල ලිංගිකත්වය සම්බන්ධයෙන් හඳුනාගෙන තිබෙන්නේ මේ වැරදි විතරද නැත්නම් ඊට එහා ගිය වැරදි සඳහා අපේ රටේ නීතිය තුල රැකවරණයක් තියෙනවද? එහෙමනම් ඒ මොනවද? ඇත්තටම මේ ඊට එහා ගිය තත්ත්වයන් සඳහා රැකවරණයක් කියන්නේ ගෞරි මිනිස්සු අපේ සාමාන්‍ය ජනතාව නොදකින ඔවුන්ට ඔවුන්ගේ වපසරිය තුලින් ඔවුන්ට අවබෝධ නොවන තරම් දුරට නීතිය ශක්තිමත් කියනකට වඩා මම කැමති නීතිමය මූලධර්ම තිබෙනවා. අනපනත් සකස් කරලා තිබෙනවා. දැන් අපිට ඒ තියෙන අනපනත් වල රැකවරණේ ලබා ගන්න යන ගමනේදී තමයි යම් බාධක මතුවෙන්නේ. මෙතනදී මේ අපේ මහජනතාව මේ පිළිබඳව නොදන්නාකම මෙහෙම නීතියක් තියෙනවා මේක ක්‍රියාවට නංව ගන්න අපි මේ විදිහටයි ක්‍රියා කරන්න ඕනි කියලා නොදන්නාකම බලපානවා මේ කරුණාකාරණා ඔප්පු කරන්න යන ගමනේදී. ඔබ මේ කතාව පුරාවටම කියපු විදිහට ලංකාවේ නීති පද්ධතිය මේ වගේ අපරාධ සම්බන්ධයෙන් හරිම ශක්තිමත්. නමුත් අද වෙනකොට දිනෙන් දිනට අපිට අහන්න සිද්ධ වෙනවා ළමා අපචාර, ස්ත්‍රී දූෂණ වැනි සිද්ධි සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කරනවා. මේ වගේ තත්ත්වයක් තුළ ඇත්තටම මිනිස්සු නීතියට තියෙන බය නැති වෙලාද? ඇයි මෙහෙම අපරාධ සිද්ධ වෙන්නේ දිගින් දිගටම? මිනිස්සු නීතියට තියෙන බය නැති වෙලා කියන එකට නම් මම එකඟ නැහැ. නීතියට මිනිස්සු බයයි. නීතියට මිනිස්සු යටයි. නීතියට මිනිස්සු ගරු කරනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මිනිස්සුන්ට මේ හිතන්න බැරි වෙලා තියෙනවා දැන් මේ වගේ ක්‍රියාදාමයකට දායක වෙන මොහොතේ ඉඳලම එම ක්‍රියාව සම්පූර්ණ වෙලා ඊට සති මාස ගණන් ගත වුණාට පස්සේ පවා ඔවුන්ව නීතිය රැහැනට හසු කරගන්න ප්‍රමාණවත් නීති අනපනක් තියනවාය කියන එක. ඔවුන්ට දැනගන්න ඔවුන්ට අනවබෝධයෙන් ඔවුන් ක්‍රියා කරන්නේ. ඔවුන් නීතියට අවනත නැතිකමවත් බය නැතිකමවත් නෙවෙයි ඔවුන්ට අනවබෝධය මෙතන තියෙන්නේ. කොහොම වුණත් දැන් මේ හිතන්න මානසික දැන් මේ අවුරුදු 15ක දැරියවකට යම්කිසි අතවරයක් සිදු කරනවා නම් ඒ සිදු කරන්න චේතනාව පහළ වුණු මොහොතේ ඉඳලා මේ දැරියව යම්කිසි තැනකට රැගෙන ගියා කියන්නේ එතනදී දඬ නීති සංග්‍රහය පැහැදිලිව තියෙනවා නීති විස්තර කරලා. එතනදී ඇත්තටම ට්‍රැෆිකින් කියලා අපි කියන්නේ කුට්ටණය මේ වැනි කාර්යයක් සඳහා සම්බන්ධ කරගන්නවා. ඒ සඳහාත් ඊටම බරපතලයි අවුරුදු 10 දක්වා දඬුවම් තිබෙනවා. ළමයින්ව ආයතු ලිංගික ප්‍රයෝජන ළමයින්ගෙන් ලබා ගැනීම කියන වරද තියෙනවා දඬු නීති සංග්‍රහය 360 ආයන්න වගන්තියේ. ඒක අවුරුදු 20 දක්වා නැවත දඬුවම් ලැබෙන දඬුවම් නියම කරලා තියෙන වරදක්. ශ්‍රී ලංකාව මේ ගැන හුඟක් අවදියෙන් කටයුතු කරපු අවස්ථාවක් තමයි 1989 ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අත්සන් කරපු අවස්ථාව. ඊට අමතරව 1998 අංක 50 දරන ළමා ආරක්ෂක අධිකාරී පනත සම්මත කරා මේ රටේ. ඒ ළමා ආරක්ෂක අධිකාරී පනතෙන් ලොකු වැඩ කොටසක් කරනවා අපේ දරු පරපුර ආරක්ෂා කරන්න.
ළමයින්ට සිද්ධ වෙන අපචාර සම්බන්ධව ඔවුන් අපචාර වලට ගොදුරු වීම වැළැක්වීම සම්බන්ධව මේ පනත බොහෝම ක්‍රියාශීලී. ඒ ගැන අත වශයෙන්ම අපි මේ බලධාරීන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අවශ්‍යතාවය තේරුම් අරගෙන එවැනි පනතක් මේ රටේ ජනතාවට හඳුන්වලා දීපු එක ගැන. මේ කතාව දිගින් දිගටම ගොඩනැගෙන්නේ මේ රටේ ව්‍යවස්ථාපිත නීතිය පදනම් කරගෙන. නීතිය ඇතුලේ මේ කරුණු විසඳන්න කලින් මේ කරුණු හොයලා බලන්න කලින් ඇත්තටම මේ සිදුවීම් සිද්ධ වෙන්නේ සාමාන්‍ය සමාජය ඇතුලේ. එහෙමනම් මහ ජනතාව විදිහට අපේ යුතුයකම මොකක්ද මේ ක්‍රියාවලින් අඩපණ කරන්න? එහෙම නැත්නම් මේ සිද්ධ වෙන සිදුවීම් වළක්ව ගන්න. මම මුලින්ම කියවනේ මානසික ලිඛිත නීතිය බොහොම ශක්තිමත් කියලා. දැන් මේ නීතිය තිබුණාට මේ නීතිය ක්‍රියාවට නංවන ක්‍රමවේදය කාර්යපටිපාටියක් තිබෙනවනේ. ඒ කාර්යපටිපාටිය ඉෂ්ට කරනකොට දැන් අපේ ශක්තිමත් නීති පද්ධතිය කියන අත්තිවාරම උඩ අපි ගොඩනැගිල්ල බොල් වෙනවා අපේ විමර්ශන කටයුතු හරියාකාරව සිද්ධ වෙන්නේ නැතුවම. මෙතනදී ලොකු වගකීමක් පැවරෙනවා විමර්ශකයින්ට. වින්දිතයා කියන්නේ මේ අපරාධයට ලක් වෙච්ච පුද්ගලයින්ට. ඉතින් ඒ වගේම සාක්ෂි රැස් කරලා දෙන පුද්ගලයින්ට මේ සාවු විශාල පිරිසක් මේ වගේ අපරාධයක් සිද්ධ වුණාට පස්සේ ඒ අපරාධයට අදාළව නීතිය ඉදිරියට මේක ගෙනියන්න මේක යුක්තිය දෙවගන ඉදිරියට ගෙනියන්න කරන ක්‍රියාදාමය තුළ විශාල වැඩ කොටසක් තියෙනවා. ඒ තැන්වල අඩුලුහුඩු හිදැස් තිබුණහම හරියාකාරව දඬුවම් නොලැබෙන්න පුළුවන්. මේක ඇවිල්ලා නීතියේ වරදක් නෙමෙයි නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිද්ධ වෙන අඩුපාඩු හා දුර්වලතා හේතුවෙන් තමයි මේ තත්ත්වයට මුහුණ දෙන්නේ. දැන් ඔබ කියන විදිහට නීතියේ කිසිම හිඩසක් නැහැ. එය ක්‍රියාත්මක කරන ආයතනයන්ගේ තමයි මේ අඩලුහුඩුකම් පවතිනවා කියලා ඔබ ප්‍රකාශ කරන්නේ. දැන් ළමයා කියලා කියන්නේ මිනිසාගේ පියා. එතකොට මේ ළමා අපචාර තුළින් මේ විදිහට සමස්ත ළමා ලෝකෙම කඩා වැටෙද්දී මේ විනාශ වෙන්නේ අපේ ලෝකයේ තිබෙන අපේ රටේ වගේ සමාජයේ මේ ලෝකයේ තිබෙන අනාගතේ නෙමෙයිද? The child is the father of man. ඒ කියමන එක මම සම්පූර්ණ මේකයි ගෞරි. ලෝකය අද ළමයා තමයි හෙට මිනිසා. ඉතින් මේ ළමයාව හරියට නිර්මාණය කරගන්න බැරි වුණොත් ලෝකයට පැවැත්මක් නැහැ. ඇත්තටම මේ අවස්ථාවේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ ළමයින්ට මෙවැනි ඉරණමක් අත්වෙන්න ඉඩ දිය යුතුද? මෙතන පූර්ණ වශයෙන්ම තියෙන්නේ වැඩිහිටියන්ගේ වගකීම. වැඩිහිටියෝ තමයි ළමයින්ගේ බාරකරුවෝ. සමීපතම ළමයින්ට සමීපතම ගුරුවරු, ඥාතීන්, වැඩිහිටි මිත්‍රයින් මේ හැමදෙනාම ළමයින්ට අවශ්‍ය කරන රැකවරණය දෙන්න ඕනේ. අද ළමයින්ට ශේෂ වෙලා තියෙන්නේ ළමයින්ට ලැබෙන්නේ නැහැ ප්‍රමාණවත් ආදරය. එතකොට ළමයින්ට ලැබෙන්නේ ප්‍රමාණවත් ආරක්ෂාව. ළමයින්ට ලැබෙන්නේ ප්‍රමාණවත් රැකවරණය. ඒක අපි කියන්නේ love, care and protection. මෙන්න මේ තුන හරියාකාරව ළමයින්ට ලැබුණොත් මේක හරියට ලිප් ගල් තුනක් වගේ. මේ මත ඉදෙන බත රොස් වෙන්නේ නැහැ. ඉතින් මේ තුලේ නිසි සංයෝජනයක් තුලින් තමයි අපි ළමයාව රැක බලා ගන්න ඕනේ. ඒ ආකාරයට අපිට ළමයාව රැක බලා ගන්න පුළුවන් නම් ඔහු අර අවදානම් අවස්ථාවලට මුහුණ දෙන ඉඩකඩ අඩු වෙනවා. ඒක තමයි දෙමාපියන්ගෙන් පළමුවෙන්ම සිද්ධ වෙන්න ඕනේ යුතුයකම හා වගකීම. මම කල්පනා කරන විදිහට. දරුවෙකුට තිබෙන ලොකුම ශක්තිය සහ ආරක්ෂාව තමන්ගේ අම්මයි තාත්තයි. නමුත් අපි පහුගිය වකවානුවේම දැක්කා තමන්ගේ පියා අතින් දූෂණයට පත්වෙන පුංචි දරුදැරියන්. ඒ වගේම මවගෙන් වෙන හානි අපි දුටුවා. ඉතින් මෙවැනි තත්වයක් තුල මේ සමාජය මෙතරම් මේ නීති මගින් ආරක්ෂා වෙලා තිබෙද්දිත් මේ දඬුවමටත් බය නැති සමාජයක් ඉතුරු වෙලා තිබෙනවා කියලාද ඔබට හැඟෙන්නේ? එහෙම නැත්නම් ඊට එහා ගිය ආකල්පමය වෙනසක් අවශ්‍යද අපේ රටට අපේ සමාජයට? සත්‍යකින්ම ගෞරි. මෙතනදී අවශ්‍ය වෙන්නේ නීති සම්පාදනය කිරීම නෙවෙයි. චින්තනමය විප්ලවයක්. මම හිතන්නේ මනුෂ්‍ය නැවත පුනර්ජීවනය වෙන්න ඕනේ. මෙතන මනුෂ්‍ය චරිත පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්නේ. අපි මේ කතා කරන මොහොතේ මේ දේ සිද්ධ වෙනවා ලෝකෙ පුරාම. මේක අපේ ගමේ
සිරිපාලලගෙන්වත් බණ්ඩායිලා ඔක්කොම උක්වලා ඒ අයගෙන් විතරක් නෙවෙයි. මේක මේ සමාජයේ ඉන්න ඊටාම උගත්, වැදගත්, ගුණවත්, ධනවත් සාම විනිසුරු මේ ඊටා දැවැන්ත චරිත වලින් මේ දේ සිද්ධ වෙනවා. දැන් ඔබ මම කියන්න අවශ්‍ය නැහැනේ. ඔබ දකින්න ඇතිනේ දැන් හෘද රෝග විශේෂඥ වෛද්‍ය. එතකොට උප පොලිස් පරීක්ෂක, බැංකු කළමනාකාර, කෝටිපති මැණික් ව්‍යාපාරික මේගොල්ලෝනේ මේ සිද්ධියට සම්බන්ධ වෙලා කරලියට ආවේ. එතකොට මේ බොහොමයක් පුද්ගලයෝ අපි හරි සමාජයේ බොහොමයක් දෙනා ගරු කරන උත්සව සමහරට ප්‍රධාන අමුත්තා. සමහර වෙලාවට මේගොල්ලෝ මුළු පළාතක් බාරව රාජකාරී කරන්නේ. ඉතින් මේ වගේ මහා විශාල දැවැන්ත චරිත මේ පුද්ගලයන් ඇයි මේ වගේ තත්ත්වයටපත් වෙන්නේ? මේගොල්ලන්ගේ යම් කිසි අඩුපාඩුවක් තිබෙනවද? මේගොල්ලන් සිතන විදිය, මේගොල්ලන්ගේ මං කියන්නේ ආකල්පවල. ඉතින් ඔතන ওই කාරණාව හරි බරපතලයි. ඇත්තටම බලන්න මේ සුළු මොහොතක කාරණාවක් උදෙසානේ ඔවුන්ගේ ජීවිතේ මේ උගසර තියන්නේ. දැන් ඔය දැරිවියලා හොයාගෙන ගිහිල්ලා ඒගේ පහස ලබලා ඔහු ගෙදර එන්න පුළුවන්. එතකොට දැන් මේ පුද්ගලයා මේ සිදුවීමට ඔහුට ඒ කියන්නේ සිතුවිල්ල පහළ වෙලා ඔහු දුරකථන පළමුවෙනි දුරකථන ඇමතුම ගත්තු මොහොතේ ඉඳලා ඔහු සාක්ෂි රැස් කරනවානේ. ඔහු සාක්ෂි රැස් කරනවා. ඔහුගේ ජංගම දුරකථනයෙන් තමයි ඔහු මේ යම්කිසි වෙබ් අඩවියක තියෙන මේ දැන්වීමක් බලලා මේ දුරකථන ඇමතුම ගන්න. එතකොට මොනතරම් ඔහුට දෙවරක් හිතන්න පුළුවන් වෙන්න ඕනද මම මේ ගන්න දුරකථන ඇමතුම යම්කිසි දැනක මගේ අංකේ සටහන් වීම මට අවදානමක් නෙමෙයිද? හැබැයි ඔහු ඒ දේ කරනවා. එතකොට මේ එක පුද්ගලයෙක් මේ පුද්ගලයාගේ පවුල ගන්න. එතකොට මේ පුද්ගලයෝ ඉන්න පුළුවන් අපි හිතමු පුද්ගලයෝ දැන් අපිට ආරංචි වෙන හැටියට පුද්ගලයෝ 30ක් 40ක් නේ. එසේනම් පවුල් 30ක් 40ක්. ඒ පවුල් 30ක් 40ක් කියන්නේ පරම්පරා. දැන් ඔබ හිතනවද මේ අයට නීතියේ හිදැස් තිබිලා ගැලවිලා යන්න සමහර විට පුළුවන් වෙයි කියලා හිතමු. හැබැයි මේ දෙයට දායක වෙච්ච පුද්ගලයන්ට තමන්ට මේ සමාජ අවමානයෙන් ගැලවෙන්න පුළුවන් ඔවුන්ගේ දරුවන්ට සමාජයට යන්න මුණ දෙන්න පුළුවන්ද? ඉතින් ඒ දේ නොසිතන එකේ වරද තියෙන. ඇත්තටම මේ මිනිස්සු වැරදි කරන්න ඕනේ දඬුවමට බිහිෙන්ද නෙමෙයි. දඬුවමට බිය නිසා නෙමෙයි වැරදි නොකර ඉන්න ඕන. වැරදි නොකර ඉන්න ඕන මිනිස්සු හොඳ හා නරක දෙකෙහි වෙනස තේරුම් අරගෙනයි වැරදි නොකර ඉන්න ඕන. මොකද දඬුවමෙන් බේරිලා යයි. හැබැයි ඔවුන්ට මේ ආත්මෙදී ඊට වැඩි විශාල දඬුවමක් දැනටමත් ලැබිලා ඉවරයි. ඔවුන් මේ සමාජයේ හම්වඩු ගහලා ඉවරයි. ඉතින් ඒ දඬුවමම මදිද? ඔවුන් ලබන ආත්මෙදිත් මේ පාපය ගෙවයි. නමුත් ඔවුන්ට මේ ආත්මෙදී නීතියෙන් විලංගු වැටිලා ලැබෙන දඬුවමට වඩා බරපතල දඬුවමක් හිමි වෙලා තියෙනවා. මෙන්න මේ දේ නොසිතන එකයි මිනිසුන්ගේ වරද. ඉතින් මම හිතන විදිහට වැඩිහිටියෝ වශයෙන් අපිට ලොකු වගකීමක් තිබෙනවා මේ වගේ තත්වයන්ට පත් නොවී සිටින්නට සහ මේ වගේ තත්ත්වයන්ට අපේ දරුවෝ පත් වෙනවා නම් අපිට නොබියව අපිට වින්දිතෙන් ආරක්ෂා 2015 අංක වින්දිතෙන් ආරක්ෂා කිරීමේ පනත තියෙනවා. ඔබ බය විය යුතු නැහැ. ඔබට රජයේ පැමිණිලි කරන්න ආයතන තියෙන 1929 දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. ඉතින් මේට අමතරව අපි කොච්චර උදාසීනව බැලුවත් ශ්‍රී ලංකා පොලිසිය යම්කිසි පැමිණිල්ලක් සටහන් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරලා මේ තත්ත්වයන් සමාජයෙන් දුරු කරගන්න මහ ජනතාව හැටියට ඔබගේ දායකත්වය අවශ්‍ය වෙනවා. ඔව් ඔබ දීර්ඝ කතා බහක හිටියේ. ඒ නිසායි මම බාධා නොකළේ.
ගෞරි පීරිස් සහ මානසික ජයලත් මේ ප්‍රශ්න කළේ ලංකාවේ සිද්ධ වෙච්ච ලිංගික අපචාර සම්බන්ධව පහුගිය දවස් කිහිපෙම ඔබ අහපු මාතෘකා සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් ලෙස නීතිඥ වැඩබල මහේස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය සම්බන්ධව පැහැදිලි කරා ඉතාම හොඳින් ඔබට තේරෙන්න ඇති. මේ පැහැදිලි කර ගැනීම ඔබේ ජීවිතයට පාඩමක් කර ගන්නවා නම් මේක තමයි අපිට වැදගත් වෙන්නේ. ඔබ යම් කිසි ආකාරයකින් මේ වගේ සිදුවීමකට සම්බන්ධ වෙන්න ඔබේ තුන් හිතකවත් තියෙනවා නම් මම දන්නවා එහෙම එකක් නැහැ කියලා. හැබැයි තුන් හිතකවත් ඔබේ තියෙනවා නම් ඔබට මේ පාඩමෙන් පස්සේ තේරුම් යාවි ඔබට කවදාවත් මේ නීතියෙන් ගැලවිලා පැනලා යන්න බෑ වගේම නීතියෙන් ගැලවිලා පැනලා ගියත් ඔබට ඔබේ හෘද සාක්ෂියෙන් පැනලා යන්න බෑ වගේම ගමේ නගරේ පාරිතොට ඇවිදිනකොට ඒ වෙන අවමානයක ඔබට ගැලවෙන්න බෑ වගේම යම් කිසි විදියකින් යම් කිසි තැනක මේ විදිහේ සිදුවීමක් තියෙනවා කියලා ඔබට දැනෙනවා නම් ඔබට හිතෙනවා නම් ඔබට කවුරුට කෙනෙක් කියනවා නම් මේ තිරේ සඳහන් වෙන අංකය ඔබට පෙනෙවි 19 29 අංකය ඔබ බය නැතුව කතා කරලා මේ සමාජයේ සිද්ධ වෙන වැරදි වලට එරෙහි වෙන්න ඔබට ඒ සම්බන්ධ වගකීමක් යුතුයකමක් තියෙනවා. ඒ නිසා ඒ සඳහා තමයි මේ කාරණාව අපි මතු කළේ. එහෙනම් තව දවසක තවත් මේ වගේ වීඩියෝ එකක් අපි හමු වෙමු. ගෞරි සහ මානසික ඔබ දෙනාට ස්තුතියි. ඒ වගේම නීතිඥ වැඩබල මහේස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මියට ස්තුතියි. මේ නොදන්නා කාරණා කීපයක් පැහැදිලි කරලා දීම සම්බන්ධව තවත් නොදන්නා කාරණා කීපයක් එක්ක අපි එනවා තව වීඩියෝ එකකින් තව සතියකින්. හමු වෙමු තවත් දවසක මේ වගේම නීතිමය කාරණා එක්ක නොදන්නා තැන්වල නොදන්නා කොන්වල නොදන්නා ඉසව්වල ඔබ පැටලෙන්න කලින් ඔබට නොපැටලී ඉන්න මේවා වටිනා පාඩමක්. ස්තුතියි. හමු වෙමු තව දවසක.